හොඳයි. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි යන්න හදන්නේ ඔබේ සෞඛ්‍ය සම්බන්ධව වැදගත් වෙන මාතෘකාවකට. ඒ වගේම ඔබ හැබැයි ටිකක් මේක ගැන කතා කරන්න මැලි වෙන අවස්ථාව නොනෑ තරම් තියෙනවා. තවත් කෙනෙක් එක්ක මේ කතා කරන මාතෘකාව පිළිබඳව කතා කරන්න ටිකක් අඩු වශයෙන් අපි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්නෙත් හරිම අඩුවෙන්. ඒ වගේම අපි මේ තියෙන ලෙඩ ඒවා හැම දෙයක්ම හංගගෙන ඉන්න අපිට තියෙන ප්‍රශ්න ටික අපි හැමෝම තනියෙන් විද දරා ගන්නවා කියන කාරණේ. මොකක්ද මේ කාරණාව? ඔව් මොකක්ද මේ කාරණාව? විශේෂයෙන්ම අපි ජයනි කිව්වා වගේම ටිකක් ලංකාවේ තමයි ටිකක් මේක වැඩිපුර අපිට ඒ තත්ත්වය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ජාත්‍යන්තර බලපෑම ටිකක් මීට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ලිංගික සෞඛ්‍ය පිළිබඳව කතා කරනවා ටිකක් අඩුයි. ඒක නිසා අපි අද දවසේදී මේ විශේෂාංගය තුළ කතා බහ කරන්න සූදානම් වෙනවා. ලිංගික සෞඛ්‍ය පිළිබඳව වටිනා කාරණා සමාජය දැනුවත් වෙන්නම ඕන. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් අද දවසේ මැදිරියට ආරාධනා කළා. පොළොන්නරුව මහරෝහලේ ලිංගික සෞඛ්‍ය සායනේ කටයුතු කරන ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස වෛද්‍යතුමාට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන. වෛද්‍යතුමනි දැන් මොකක්ද මේ ලිංගික සෞඛ්‍ය කියලා කියන්නේ කියන තැනින්ම අපි පටන් ගත්තොත් හරි වටී කියලා හිතෙනවා. ඔතන සාමාන්‍යයෙන් අපේ ලිංගික සෞඛ්‍ය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයට යනවා නම් ලෙඩක් නැතිවීම නෙවෙයි අපි සෞඛ්‍ය කියන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපිට සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අපි සරල වශයෙන් කියනවා අපි සෞඛ්‍ය සම්පන්නයි කියලා. ඒ වගේම තමයි ලිංගික සෞඛ්‍ය පැත්තට එනකොට කෙනෙකුට නැත්නම් යුවලකට තෘප්තිමත් ලිංගික සෞඛ්‍යයක් නැත්නම් ලිංගික සම්බන්ධයක් පවත්වන්න යම්කිසි බාධාවක් තියෙනවා නම් අන්න අපි කියනවා ඒ කෙනාගේ ලිංගික සෞඛ්‍යයෙන් ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් සරලව කියනවා නම් මේක තමයි ලිංගික සෞඛ්‍ය කියන්නේ. එතකොට මෙහෙම ලිංගික සෞඛ්‍ය හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනකොට වෛද්‍යතුමනි අපි දකින කාරණාවක් තමයි විවිධ රෝගී තත්ත්වයන් තියෙනවා කියන කාරණේ අපි දකිනවා. සහ කෙනාගෙන් කෙනාට මේ රෝගී තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එක්කෙනෙක්ගේ ස්වභාවයක් තවත් කෙනෙකුට නොමැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ලිංගික රෝගයන් ගණනාවක් තියෙනවා කියන කාරණය අපි දකිනවා සහ අපි දන්න කාරණාවක්. මේවා කල් තියා දැන ගැනීම කොයිතරම් වැදගත් වෙනවද සහ කොයි වගේ ලිංගික රෝගී තත්ත්වයන්ද වැඩිපුරම වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ. අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට මේකේ අංශ දෙකක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි දන්නවා ලිංගික සෞඛ්‍යයට බලපාන ආසාදන තියෙනවා. අපි ලිංගික ඕබෝන් රෝග නැත්නම් සමාජය අපි කියන සමාජ රෝගී කියලා හඳුන්වන අපි කලින් හඳුන්වපු දේවල් බලපාන්න පුළුවන්. ඊට අමතරව මේ ලිංගික සම්බන්ධ වලට බලපාන ලිංගික බෙලහීනතාවයන් තියෙනවා. ඉතින් ඒවත් අපි ලිංගික සෞඛ්‍යමය ගැටලු විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ අංශ දෙක තමයි සාමාන්‍ය ලිංගික සෞඛ්‍යමය ගැටලු විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේකේ බලපෑමක් තියෙනවා. ඉතින් ආසාදන පැත්තෙන් ගත්තම HIV වලින් පටන් ගත්තම සිෆිලිස්, ගොනෝරියා ඔය වගේ නොයෙකුත් ආසාදන අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි ලිංගික බෙලහීනතාව පැත්තෙන් ගත්තම පිරිමි පාර්ශ්වයට ඒ වගේම තමයි කාන්තා පාර්ශ්වයට බලපාන්න පුළුවන්. අපි විශේෂයෙන් පිරිමි පාර්ශ්වය ගන්නවා නම් විශේෂයෙන්ම බහුලවම තියෙන තත්ත්ව තමයි ලිංගික අප්‍රාණිකත්වය අපි ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ශනික මෝචනය වගේ තත්ත්වයන්, ගැහැණු අයට බලපාන සංසර්ග බීතිකා, වෙජිනිස්මස් වගේ තත්ත්වයන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ ලිංගික ප්‍රදේශයේ තියෙන නොයෙකුත් හැමේ රෝග තත්ත්ව පවා සමහරක් වෙලාවට මේ ලිංගික සම්බන්ධ වලට බලපාන්න පුළුවන්. ඉතින් ඒවත් ඇත්තටම අපි ලිංගික සෞඛ්‍යමය කාරණා කියලා තමයි හඳුන්වන්නේ. දැන් ડોක්ටර් ඔය කියපු කාරණාත් එක්ක විශේෂයෙන්ම සමහර දේවල් නිකන් මානසික පැත්ත ටිකක් බරයිද කියලා මට හිතෙනවා. ඔය කියපු කාරණා වලින් බොහොමයක්. කොහොමද මේ තත්ත්වය? දැන් මේ සහායකට ආවට පස්සේ මේක නිවැරදි තත්ත්වයකට ගන්න පුළුවන්කම තියෙන්නේ කොයි වගේ මට්ටමකටද? මොකක්ද මේ තත්ත්වය? ඔව් ඇත්තටම මේ ලිංගික සෞඛ්‍යමය ගැටලු සහ මේ මානසික සෞඛ්‍ය කියන එක බොහොම ළඟින් යන දෙයක්. විශේෂයෙන් අපි දන්නවා මානසික සෞඛ්‍යමය ගැටලු හින්දා ලිංගික සෞඛ්‍යමය ගැටලු වෙන්න පුළුවන්. විශේෂයෙන් ලිංගික බෙලහීනතාව වගේ දේවල්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපි දන්නවා ගොඩක් වෙලාවට මානසික ගැටලු වලින් තමයි කෙලවර වෙන්නේ. ඉතින් මේ දෙක අතර ඇත්තටම ලොකු අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ කාරණා දෙකම විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ අදාළ මූලාරම්භය අපිට හොයාගෙන මේ දේවල් වලට බොහොම සාර්ථක ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි දැන් අර අතීතයට වැඩිය මේ කාල වකවානුව ඇතුළත අපි කතා කරන කාල වකවානුව ඇතුළත වෛද්‍යවරයෙක් ගාවට කියලා ප්‍රතිකාර ටිකක් ගන්න එක, සායනයකට සහභාගී වෙන එක මේ වගේ දේවල් බොහොමයක් දකින්න තියෙනවා තරංගේ. එතකොට දැන් ඔබතුමන් සඳහන් කරනවා මේ කාන්තා පිරිමි වේදයකින් තොරව මෙතැනට එනවා සායනය සඳහා කියන කාරණේ. ඔබ දකින විදිහට විශේෂයෙන්ම මේ ඔබ ළඟට එන උදවිය එක්ක බලනකොට කාන්තාවන්ද පිරිමි පුද්ගලයින්ද වැඩි වශයෙන් ඔය සායනවලට සහභාගී වෙන්නේ සහ මේ වගේ දෙයක් මැලි නොවි කතා කරන්නේ කවුද? ඇත්තටම කතා කරනවා නම් විශේෂයෙන් දැන් ලංකාව වගේ සංස්කෘතිකමය රටක විශේෂයෙන් මේ ලිංගික සෞඛ්‍ය ලිංගික කාරණා ගැන කතා කරනවා ටිකක් අඩුයි.
ඉතින් විශේෂයෙන් ගත්තට පස්සේ අපි සායනයේ තියෙන අත්දැකීම් ගැන කතා කරනවා නම් ගැහැණු අය ඇත්තටම මේ වගේ සායනයකට ඇවිල්ලා තමන්ගේ මේ ලිංගික ගැටලු ඉදිරිපත් කරනවා බොහොම අඩුයි. ඉතින් අපි වැඩිපුර දකින්නේ පිරිමි අය තමයි මේ වගේ සායන වලට ඇවිල්ලා තමන්ගේ ගැටලු මේ විදිහට සාකච්ඡා කරන්නේ. හැබැයි සමස්තයක් විදිහට ගත්තට පස්සේ ලංකාව ඇතුලේ තාමත් අපි දකිනවා අපේ සායන වලට එන පිරිසක් ඉන්නවා. නමුත් සමහරක් වෙලාවට මේවා තාමත් හංගගෙන බොහොම ලැජ්ජාශීලීව තමන්ගේ ඒ දේවල් විඳ දරාගෙන ඉන්න. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ව්‍යාජ පුද්ගලයන් ලවා ඒ දේවල් වලට ප්‍රතිකාර වලට යොමු වීම තාමත් අපි ලංකාව තුල දකිනවා. ඒක ටිකක් බරපතල තත්ත්වයක්. ඒ අර වෙන තැන් වලට ගිහිල්ලා වෙන දේවල් හොයාගෙන ගිහිල්ලා මේකට ප්‍රතිකාරයක් කියලා ඊට වඩා ලොකු අමාරුවක වටන අවස්ථා අපි ඕනතරම් මාධ්‍ය තුන උනත් අහන්න දකින්න ලැබෙනවා සමාජයේ සිද්ධ වෙන කාරණා ගැන. එතකොට ડોක්ටර් දැන් මේ කියපු කාරණාත් එක්ක කෙනෙක් කොහොමද යොමු වෙන්න ඕන මෙවැනි සායනයකට? ලංකාවේ ඕනම ප්‍රදේශයක තියෙන ඕනම රෝහලක මේ සඳහා පහසුකම් තියනවාද? ඒත් එක්කම දැන් අර මේ වගේ තත්ත්වයක තියෙන දෙයක් තමයි රහස්‍යභාවය කියන එක. එතකොට දැන් අර OPD එකකට ගිහිල්ලා පොලිමේ ඉඳලා කාලයක් ගත කරගෙන විස්තර ටික කියලා එහෙමද ડોක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න තවමත් ඉඩකඩ තියෙන්නේ? මොකක්ද වර්තමාන තත්ත්වය? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි දන්නවා සායනයකට රෝහලකදී යොමු වීම සිද්ධ වෙන්නේ බාහිර රෝග අංශය හරහා. OPD එකෙන් තමයි ඒ අදාළ කියන්නේ විශේෂිත වූ සායනයට යොමු කිරීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ ලිංගාශ්‍රිත රෝග සායන පැත්තෙන් ගත්ත අපි දැන් අලුතෙන් අපි හඳුන්වන්නේ ලිංගික සෞඛ්‍ය සායනය කියලා. අපි දිවයින පුරා සායන 40ක් විතර පිහිටලා තිනවා. ඉතින් අපේ වෙබ්සයිට් එකට ගියොත් ඒ රජයේ සායන ගැන ඒ තියෙන ලොකේෂන්ස් ඉමන් නැත්නම් ඒව කොහෙද පිහිටලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ සායන වල තියෙන සුවිශේෂීත්වය තමයි ඇත්තටම මේ සායන වලට කිසිම රිෆරල් එකක්. එහෙම නැත්නම් යොමු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට බාල මහලු ඕන කෙනෙකුට ඇවිල්ලා සායනයට කෙලින්ම සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට විශේෂඥ වෛද්‍යවරයා හමු වීම නැත්නම් වෛද්‍යවරුන් හමු වීම එයාට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තරංග මතක් කරපු දෙයක් තමයි මේ රහස්‍යභාවය. ඉතින් ඇත්තටම අපි වෙනත් සායනවල වගේ නෙවෙයි. දැන් අපි දන්නවා දියවැඩියා සායන තියෙනවා. ඒ වගේම තමයි අධික රුධිර පීඩනය සඳහා තියෙන සායන තියෙනවා. ඒ සායනවල තියෙන තදබදය අපි දන්නවා කොච්චරද කියලා සාමාන්‍ය ලංකාව ඇතුලේ. ඉතින් මේ වගේ තැන්වලදී ඇත්තටම කෙනෙකුට මේ ලිංගික කාරණා කතා කරන්න බැරි බව අපි දන්නවා. ඉතින් එතනදී ඒ අයට ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා දෙන්න. විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි අපේ සායන සකසලා තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි එක්කෙනෙක් විතරයි ඒ වෙලාවට ඒ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්නේ. විශේෂයෙන් අපි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පවා ඒ රෝගියාත් එක්ක කතා කරනකොට විශේෂයෙන් මේ විස්තර ගනිද්දී ළඟ ඉන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රහස්‍යභාවය සම්බන්ධය. ඉතින් ඒකත් ඇත්තටම අපි ලොකු බැරි එකක්. නැත්තම් මේ සායන වලට සහභාගී වෙන්න බාධාවක් විදියට දකිනවා. ඉතින් එතනදී ගොඩක් අය කැමති නැහැ තමන්ගේ ලිංගික සම්බන්ධ පැවැත්වපු දේවල් ගැන නැත්තම් තමන්ගේ තියෙන දුර්වලතාවයක් ගැන වෙනත් අය දැනගන්න. ඉතින් ඒ දේවල් මේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය කියන එක 100% ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ සායන පද්ධතියත් ඒ වෙනුවෙන්ම සැකසීලා තියෙනවා. පුහුණු කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් හැමතිස්සෙම අපි මේ රහස්‍යභාවය පුද්ගලිකත්වය 100% ආරක්ෂා කරනවා. විශේෂයෙන් මේ තව එක කරුණක් මේ නමක්වත් පාවිච්චි කරන්නේ නැහැ නේද? ඔය තැන් වල නම්බර් එකකින් නේද මේ කටයුතු හරියටම හරිය තරඟ සාමාන්‍යයෙන් අපි ක්ලිනික් එකට ආවට පස්සේ අපි රෙජිස්ටර් කරන්න අපි එයාගේ විස්තර ටික ගන්නවා. එතනින් පස්සේ එයාගේ නම පාවිච්චි කරන්න එයාට අංකයක් තමයි ලැබෙන්නේ. ඒ අංකෙන් තමයි එයාගේ සියලුම දේවල් අපි කතා කරන්නේ. ඒ වගේම තමයි අපි කෙනෙක් දුරකථන මාර්ගයෙන් කෙනෙක්ගේ රෝග තත්ත්වයක් හෝ ඒ ලෙඩාම කතා කරත් අපි යාට විස්තර දෙන්නේ නැහැ. ඉතින් ඒ රිපෝට්ස් වෙන තැනකට දෙන්න. ඒ පෞද්ගලිකයේ ලිපිගොනු බොහොම රහස්‍යභාවය ඇතුව අපි ආරක්ෂා කරනවා. ඉතින් මේක හරහා අපි බලාපොරොත්තු වෙනවා වැඩිපුර පිරිස් අපි වෙත ගෙන්න ගන්න විශේෂයෙන් මේ වගේ ප්‍රශ්න තියෙන අය අර රහස්‍යභාවය පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්න තියෙන අයට මම හිතනවා මේක හොඳ උත්තරයක්. ඕනම කෙනෙක්ගේ ආත්මගරුත්වය කියන කාරණේ ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ පරිස්සම සහ ඒ රැකවරණය ලැබීම කියන කාරණේ බොහෝ තැන්වලදී වැදගත් වෙනවා තරංගේ. අන්න ඒ නිසාම තමයි මේ කාරණාවත් අද අපි මේ සුන්දර ශනිදාවේ කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ දෙයක් කලින් දැන ගැනීම බොහොම වැදගත් වෙනවනේ වෛද්‍යතුමනි සහ තත්ත්වය සංකීර්ණ වෙන්න කලින් අවශ්‍ය තැනදී අවශ්‍ය ප්‍රතිකාර ටික ලබා ගත්තා නම් මම හිතන්නේ මේකේ සංකීර්ණත්වය අවම කරගන්න පුළුවන්කමක් ලැබෙන. ඔබ දකින විදිහට කොහොමද මේ සංකීර්ණත්වයට යන්නට කලින් මුල් තැනදී ප්‍රතිකාර ලබා ගැනීම කොච්චර වැදගත්? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ අපි ලිංගික බෙලහීනතාව පැත්තට මම ඉස්සෙල්ලා ආවොතින් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ලිංගික බෙලහීනතාව මම අපි උදාහරණයක් විදිහට ගන්නවා නම් මේ ලිංගික අප්‍රාණිකත්වය වගේ රෝග තත්ත්ව විශේෂ මැදිවියේ පසු වෙන පුද්ගලයෙක්ගේ මේ අප්‍රාණිකත්වය වගේ දෙයක් ඇත්තටම පහළ වෙන්නේ ඒ අයට මේ ඒ අයගේ ඉදිරියට එන්න තියෙන
ගොඩක් වෙලාවට හෘද ආබාධ වගේ ලොකු එයාගේ සෞඛ්‍ය තර්ජනයකට එන්න කලින් තමයි මේ ලිංගික අප්‍රාණිකත්වය වගේ දෙයක් පහළ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් ආවට පස්සේ ඒ කෙනා සායනයකට ආවොත් සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා ඒ ඉදිරියට එන්නට තියෙන ඒ සෞඛ්‍ය තර්ජන ගැන දැනගන්න. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෘද ආබාධ. ඉතින් මේ දේවල් කලින් ඒගොල්ලන්ට දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම කලින් දැනගත්තොත් අපි හැමතිස්සෙම දන්නවා අපිට ගොඩක් ඒ එන්න තියෙන දේවල් වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ලිංගිකව බෝ වෙන රෝග පැත්තට ගත්තට පස්සේ ඒ දේවලුත් ඇත්තටම අපි විශේෂයෙන් දන්නවා මේ ලිංගිකව බෝ වෙන රෝගවල විශේෂ ලක්ෂණයක් තමයි මේ රෝග ලක්ෂණ පහළ වීම. මේ රෝග ලක්ෂණ පහළ වීම සමහරක් වෙලාවට සිදු වෙනවා, සමහරක් වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි අපි හැමතිස්සෙම දැනුවත් කරන්නේ රෝග ලක්ෂණ පහළ වුණත් නැතත් යම් කිසි කෙනෙක් මේ අවදානම් ලිංගික චර්යාවක යෙදුණා නම් නෑ ඇත්තටම මේ තමන්ගේ අවදානම් ලිංගික චර්යාව ගැන හොඳටම දන්නේ තමයි. එතකොට ඒ දේ තේරුම් අරගෙන ඒ කෙනා පරීක්ෂාවකට ආවොත් එයාට පුළුවන් වෙනවා මේ රෝග තත්ත්වය ගැන පරීක්ෂා කරගෙන ප්‍රතිකාර කරගන්න. ඒ තුලින් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ සංකූලතා නැත්නම් කොම්ප්ලිකේෂන්ස් කියන ඒවා වළක්ව ගන්න. විශේෂයෙන් මේ ලිංගික උබ වෙන රෝගවල සංකූලතා පැත්තට එනකොට විශේෂයෙන් අභ්‍යන්තර අවයව වලට සමහරක් වෙලාවට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට විශේෂයෙන් කාන්තාවන්ගේ අය ගැප් ගත්තොත් ඒ දරුවට සම්ප්‍රේෂණය වීම හැකියාව. මේ වගේ ලොකු දේවල් නැත්නම් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වළක්ව ගන්න හැකියාව තියෙනවා මේ වේලාසනින් අඳුනා ගැනීම තුළ. අපි නොදැනුවත් හිටියට බොහෝ විශාල වපසරියක් තියෙනවා නේද? අපි දැනුවත් විය යුතු. අතිශය දැනගන්නටම ඕන කාරණා තියෙනවා. දැන් මේවා පිළිබඳව දැනගන්නකොට දැන් සමහරු දැනගන්නවා ડોක්ටර්. හැබැයි වැරදි විදිහට. වැරදි මති මතාන්තරات එක්ක එක එක්කෙනා කියපු ඒවා අල්ලපු ගෙදර කෙනා කියපු ඒවා එහෙම නැත්නම් තවත් කවුරු කෙනෙක් කියලා අහගත්ත උපදෙස් දෙන කට්ටිය වැඩි ડોක්ටර්ස්ලාට වැඩි වෙනවා ඒ වගේ නිකන් වැරදි පැති වල ඉන්න කට්ටිය අන්න එහෙම හිතාගෙන එහෙම තැන් වලටත් අපි ගිහිල්ලා කටයුතු කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඒක නිසා ඇත්තටම වෛද්‍යතුමනි මොකක්ද තියෙන මේ වගේ වැරදි මති මතාන්තර සමාජය තුළ ඔබට ඕන තරම් හම්බෙලා ඇති ලංකාවේ විවිධ තැන්වල කටයුතු කරනවනේ. අනිවාර්යයෙන්. එතකොට සාමාන්‍යයෙන් මේ වැරදි මති මතාන්තර නැත්නම් මිත්‍යා මත පැත්තෙන් ගත්තොත් මේ ලිංගිකත්වය සම්බන්ධ තියෙන මිත්‍යා මත ඇත්තටම මම හිතනවා සෑහෙන්න වැඩි කියලා. මොකද ඒකට හේතුව තමයි හරි දැනුමක් ගන්න තැනක් නැතිවීම. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ තමන්ගේ මේ ලිංගික දැනුම සපයන පුද්ගලයා සමහරක් විට තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට තමන් ඇසුරු කරන කෙනෙක් හෝ නැත්නම් රැකියා ස්ථානයේදී හම්බෙන කෙනෙක් ඔය වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම තියෙන ගැටලුව. අපි හිතනවා සාමාන්‍යයෙන් මේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය කියන එක පාසල් තුලින් ලැබෙන්න ඕන කියලා. මොකද එහෙම ලැබුණොත් තමයි හරි දෙයක් ඒ දරුවන්ට දෙන්නට අපිට හැකියාව තියෙන්නේ. ඉතින් ඒ හරහා ඇත්තටම පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ තියෙන දැනුම වැඩි කරන්න, විශේෂයෙන් ගැටලු හඳුනා ගන්න, විශේෂයෙන් ළමා අපචාර සම්බන්ධයෙන් කතා කරනකොට අපි විශේෂයෙන් සඳහන් කරනවා මේ වගේ මේ ලිංගිකත්වය නැත්නම් මේ ලිංගික අධ්‍යාපනය කියන එක පාසල් තුල අනිවාර්යෙන් ස්ථාපිත කරන්න ඕනේ කියන කාරණය. ඉතින් ඒ හරහා මේ හරි දැනුම සැපයීමෙන් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අය නිසි පරිදි ඒ අයගේ ප්‍රතිකාර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් යම් දේවල් වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලට සහභාගී වෙන්න යෙදෙන්න අනිවාර්යෙන් මේ ලිංගික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වැදගත් වෙනවා. මේ කාලවකවානුව ඇතුලේ බොහොම වැදගත් වෙන කාරණාවක් නේ අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් වයස් ભેදය ගැන කතා කරනකොට අපි දකිනවා තරුණ භාවයට පත් වෙනකොට තරුණ වියට එනකොට කාන්තා පිරිමි ભેදයකින් තොරව මේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් දැන කියා ගැනීම ඉතා අත්‍යවශ්‍යයි කියන කාරණේ මතක් කරන්නට ඕනේ. එතකොට මේ නිසි විදිහට මේක පිළිබඳව දැනුමක් නොමැතිව ගැටලු ඇති කරගන්න අවස්ථාවත් එක්ක ඔබතුමාන් ඇතුළු සමස්තය ළඟට එනවද පිරිස? අපි දැනගන්න කැමති කොහොමද නිසි දේ දැනගන්නේ නැද්ද මේගොල්ලෝ? අනිවාර්යයෙන්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තම අපි ලිංගික සෞඛ්‍ය ගැන ඉගෙන ගන්නකොට අපි සඳහන් කරන්නේ මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම සැපීම නැත්නම් ලිංගික අධ්‍යාපනයේ ඒ දැනුම සැපයීමම ප්‍රතිකාරයක් කියලා. ඉතින් අපි කියනවා 50% විතර මේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට විසඳ ගන්න පුළුවන් මේ දැනුම සැපයීමෙන් පමණයි. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා අලුත විවාහ වෙච්ච යුවළවල් එනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට විවාහයටපත් වෙන්න ඉන්න යුවළවල් එනවා. විවිධ ලිංගික ගැටලු. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට උපත් පාලනය සම්බන්ධ ගැටලු. සමහරක් වෙලාවට ඒගොල්ලෝ ලිංගික ඔබ වෙන රෝග ගැන බියෙන් සිටිනවා. සමහරක් වෙලාවට අතීතයේදී එයාට වෙච්ච යම් දේවල් හින්දා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අලුත විවාහ වෙච්ච යුවළවල් අතර මේ ලිංගික ක්‍රියාවලිය කොහොමද කරන්නේ? ඒ වගේ ගැටලු මතුවෙලා සමහරක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා Tamanට මොකක් හරි ලොකු රෝගයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ගොඩක් අය මේ අඩු දැනුම තුලින් අප වෙත එන ගතියක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ අයගේ ඇත්තටම ලිංගික දැනුම අපිට වර්ධනය කිරීමෙන් එයාගේ ප්‍රශ්නයන් අපිට ගොඩක් විසඳන්න පුළුවන්.
දැන් ඔය කියන කතාවත් එක්ක සමහර විට Tamanගේ පෞල් ජීවිතය ලස්සනට තියාගෙන ඉන්න පෞල විනාශ වෙලා යන තැනකට මේ නොදැනුවත්කම නිසා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මේ පිළිබඳව හොඳ කතා බහකට ඇවිදලා නිවැරදි තීරණයකට આવොත් එහෙම එවැනි ප්‍රශ්න ගණනාවක් निराකරණය කරගන්න පුළුවන් කියලා ඔබතුමා පැහැදිලි කරන්නේ. දැන් ලංකාවේ තත්ත්වය ඒ මට්ටමට වෙනකොට ජාත්‍යන්තරය කොහොමද? ලෝකයේ තුල තියෙන තත්ත්වය කොහොමද? දැන් අපි මේ දවස්වල දැන් ඊයේ පෙරේදත් මම දැක්කා ජයනිත් මේ Facebook වල පවා සංසරණ වෙනවා මේ පාසලේ ගුරුවරිය පුංචි දරුවන්ට උගන්වනවා මේ සම්පූර්ණ ඇඟට ඇඳුමක් අඳිනවා ඇඟ ඇතුළ පේන විදිහට. ඇඟ ඇතුළ පේන කියන්නේ ඒ වගේ ඩමි එකක්. ඒ වගේ දේවල් වලින් වුන් අලුත් විදිහට විවිධ ක්‍රම වලින් දරුවන්ව දැනුවත් කරනවා. ලංකාවේ තත්ත්වය සහ ජාත්‍යන්තරය සංසන්දනය කරොත් කොහොමද තත්ත්වය? ඔක තරම් ඇත්තටම දැන් අපි මම එක්සත් රාජධානී සායනවල වැඩ කරලා තියෙනවා. ඉතින් එතෙන්දී ඇත්තටම අපි දන්නවා ඒන රෝගීන්ගේ මේ අර මූලික ලිංගික දැනීම කියන එක ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ අය ඇත්තටම දන්නවා ඒගොල්ලන්ගේ ලෙඩේ ගැන සඳහන් කරන්න, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න සහ විශේෂයෙන් මේ දේවල් පරිපූර්ණ භාවය ඇතුව තමයි ඒ අය සායනයට සහභාගී වෙන්නේ. ඉතින් ලංකාවේ ඇත්තටම එවැනි තත්ත්වයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් නැවතත් අර කියන පාසලේදී තියෙන අධ්‍යාපනයේ අඩුව මම දකිනවා. ඉතින් ඒ වගේම තමයි අර තරම් කිව්වා වගේ මේ ඔය බොහෝ අය හිතාගෙන ඉන්නවා මේ ලිංගික දැනුම අපි දරුවෙකුට දීම තුලින් සමහරක් වෙලාවට ඒ අපචාර වලට නැත්තම් ඒ දේවල් කියලා දුන්න හින්දා ඒ දේවල් ඒ අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්න පුළුවන්. හරිම ලැජ්ජාශීලී මාතෘකාවක් විදිහට තමයි සමාජය මේක දකින්නේ. අනිවාර්යයෙන්. බොහෝ තැන්වල. ඉතින් ඇත්තටම ගත්තොත් මේ ලිංගික දැනුම සැපයීම තුලින් නැත්තම් මේ ලිංගික අධ්‍යාපනයක් දීම තුලින් ඒ අයගේ ඒ අනාචාරයේ හැසිරීමක් හෝ නැත්තම් එවැනි ලිංගික චර්යාවන් වලට පෙළඹීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා මේ කුඩා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා කියන්නේ මේ සියලුම දේවල් මේ කුඩා දරුවන්ට කියලා දෙනවා කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. ඉතින් ඇත්තටම මේ අයගේ වයස් වලට අදාළව තමන්ගේ ශරීරයේ කොටස් ඒ වගේ දේවල් ගැන බොහොම පහසුවෙන් කියලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ළමා අපචාර ගැන කතා කරනකොට මේ දේවල් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්. මේ විදිහට අපි කියන ඒජ් අප්‍රොප්‍රියේට් කියන ත වයසට සරිලන මේ ලිංගික දැනුම ලබා දීම තුලින්. වයසට අනුව ලිංගික දැනුම ලබා දීම. ඒත් එක්කම දැන් ඔබතුමා මේ වෙනකොට වැඩ කටයුතු කරන්නේ පොළොන්නරුව මහ රෝහලේ. ඒ වගේ ප්‍රදේශයක මේ වගේ තැනකට එන පිරිස තවත් අඩු වෙති සමහර විට. ග්‍රාමීය තැන්වල සංස්කෘතියත් එක්ක හැදුණු යම් කොටවීමක් තියෙන නිවසත් එක්ක අසීමිත බැඳීමක් තියෙන පිරිස් සහ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් හඟවාගෙන ඉන්න පිරිස. ඔව්. අර ජයනි ආරම්භයේදීම කිව්වා වගේ හිතින් දුක් විඳගෙන ඉන්න බොහෝ පිරිසක් ඇති. මේ අයට සහනයක් වෙන්න හොඳ අවස්ථාවක් වෙයි මේ වැඩසටහන බලන කෙනෙකුට ඊළඟ අවස්ථාවේදී හෙට දවසේදී සමහර විට ළඟම තියෙන රෝහලට ගියොත් මේ වගේ සායනකට සම්බන්ධ වෙනවා. මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? ඔව් තරම්. ඇත්තටම පණිවිඩයක් විදිහට දෙනවා නම් විශේෂයෙන් දැන් මම රාජකාරී කරන්න පොළොන්නරුව දිස්ත්‍රික්කේ. නමුත් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ දිවෙන පුරා මේ සායන තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඉතාමත් පහසුවෙන් ඇවිල්ලා මේ සායන වලට සහභාගී වෙන්න පුළුවන්. වයස් ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒ සායනයේ ලියාපදිංචි වෙලා තමන්ගේ සේවාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අර මුලින් මතක් කරා වගේ මේ පුද්ගලිකත්වයේ රහස්‍යභාවය ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ගෙදරවත් වෙනත් අයවත් ඒ පිළිබඳ දැනගන්නේ නැහැ. තමන්ට සුදුසුකම් තියෙන වෛද්‍යවරුන් හමු වෙලා ඒ තමන්ගේ පරීක්ෂණ කටයුතු කරගෙන ප්‍රතිකාර කරලා තා සාර්ථකව මේ ලිංගික ගැටලු විසඳගන්න යායට හැකියාවක් තියෙනවා. එතකොට ડોක්ටර් මේ දැන් අපි මේ වැඩසටහන බලන කෙනෙකුට එහෙම නැත්නම් සමස්තයක් විදිහට වැඩිපුර එන ප්‍රශ්න විදිහට දැනෙන දේවල් මොනවද තියෙන්නේ ටිකක් මේ වෙලාවේ කිව්වොත් එහෙම සමස්තයකට වටී කියලා හිතෙන වැරදි මතිමතාන්තර වෙන්න පුළුවන් මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව යම් කිසි ගැටලුකාරී තත්ත්වයක එක වැඩිපුර එන ප්‍රශ්න මොනවද? නමුත් ඒක ඒ තරම් හිතන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. දැන් ඔබතුමා මෙතන පැහැදිලි කරොත් ඒ වගේ යම් උදාහරණයක් අරගෙන ඒක හුඟක් අයට ලොකු සහනයක් බවට පත් වෙයි. මොනවද ඒ වගේ තියෙන්නේ? ඔව් තරම්. ඇත්තටම මේ බොහෝ අයගේ තියෙන මේ දැනුම අතින් ගත්තම මේ ලිංගික බෙලහීනතාවයන් පිළිබඳ තියෙන දැනුම ඇත්තටම අඩුයි. විශේෂයෙන් අපි දන්නවා මේ පිරිමියාට බලපාන ලිංගික බෙලහීනතාවයන් අපි සරල වශයෙන් ගත්තොත් ලිංගික අප්‍රාණිකත්වය, ෂණික මෝචනය වගේ දේවල් ගොඩක් වෙලාවට අපි අපේ සමාජයේ අය හිතන් ඉන්නවා මේවට ප්‍රතිකාර නැහැ කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ කාන්තාවන්ගේ ලිංගික බෙලහීනතාවයන් තාමත් අපේ ගම් පළාත්වල තාමත් හිතනවා මේ අදෘශ්‍යමාන දෙයක් වෙන දේවල් කියලා. ඉතින් ඒ වගේ දේවල් හිතලා සමහරක් වෙලාවට වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට වෙනත් ව්‍යාජ පුද්ගලයන් වෙත යන ගතිය අපි දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට අසාර්ථක ප්‍රතිකාර කරගන්නවා. ඒ වගේම තමයි ගොඩක් අපි දකින දරුණු දෙයක් තමයි තමන් කෙලින්ම ගිහිල්ලා ෆාමසියට ගිහිල්ලා
යම් යම් ඖෂධ ගන්නවා. ඉතින් මේ දේවල් අපි අනුමත කරන්නේ මොකද ඒකට හේතුව තමයි විශේෂයෙන් මේ ලිංගික බෙනහීනතා සඳහා ගන්න ඖෂධ සමහරක් වෙලාවට තමන් ගන්න අධික රුධිර පීඩනය හෘදයාබාධ වලට ගන්න ඖෂධ එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මේදී සමහරක් වෙලාවට මරණයෙන් පවා එයාගේ ජීවිතේ කෙලවර වෙන්න පුළුවන් මේ වගේ අන්තර්ක්‍රියාවක් සිද්ධ වුණොත්. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හැමදාම කියන්නේ ලැජ්ජ වෙන්න එපා. ඒ දේවල් අපි සෞඛ්‍යමය ගැටලු විදිහට තමයි අපි සමස්තයක් විදිහට දකින්නේ. ඉතින් ඒ දේවල් ගැන කතා කරන්න සායනයකට එන්න ලැජ්ජ වෙන්නේ නැතුව ආවොත් අපිට පුළුවන් අනිවාර්යෙන් එයාලගේ ප්‍රශ්න විසඳලා දෙන්න. සතුට කියන කාරණේ හැමදාම අපේ හිත ඇතුලේ තියෙනට උන්නේ. ඒ නිසා මේ සතුටට ධනය, බලය, වාසනාව මේ හැමදේම තිබුණත් නිරෝගීකම නැති වුණොත් ඔය සතුට කියන දේ පරිස්සම් කරගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ඔය සතුට කියන දේ තවත් පරිස්සම් කරගන්න නිරෝගීත්වය කියන දේ තවත් ඉහළට අරගෙන යන්න ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් කෙනෙක් දැනුවත් වීම කොච්චර දුරට වැදගත් වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඔව්. ඒ ගැන කතා කරනකොට වෛද්‍යතුමනි දැන් සමහරුගේ වැරදි චර්යාවන් එහෙම නැත්නම් වැරදි පුරුදු වලට ගිහිල්ලා හැසිරීම් රටාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදි හුරු වලට ගිහිල්ලා විශේෂයෙන්ම ඔය අසභ්‍ය දේවල් බලන කට්ටිය එහෙම විවිධ මති මතාන්තරත් එක්ක ඊට පස්සේ Tamanගේ පෞල් ජීවිතය තුළට එනකොට වුන් වැරද්දා ගන්නවා හුඟක් දේවල්. මෙතනට යම් පණිවිඩයක් දුන්නොත් හරි වටී. ඔව්. ඇත්තටම තරංග මේ හරියටම ඔයා කිව්වා මේ විවිධ චර්යා රටාවන්. ඉතින් මේ ලිංගිකත්වය පිළිබඳ විවිධ චර්යා රටාවන් දිනන විවිධ පුද්ගලයන්. ඇත්තටම හරි අමාරුයි සමහරක් වෙලාවට මොකක්ද අසාමාන්‍ය මොකක්ද සාමාන්‍ය කියලා අපිට තේරුම් ගන්න. ඉතින් විශේෂයෙන් ඔබ සඳහන් කර පරිදි දැන් මේ පෝනෝග්‍රැෆි නැත්නම් මේ අසභ්‍ය වීඩියෝ නැරඹීම නැත්නම් අපි හිතමු ස්වයං වින්දනය වගේ දේවල් ගැන තියෙන මතිමතාන්තර රාශියක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ අයගේ මේ අපි කියනවා සාමාන්‍යයෙන් මේ ලිංගිකත්වය නැත්නම් මේ ලිංගික ආශාවන් කියන එක බයොලොජිකල් නැත්නම් මේක ජීව විද්‍යාත්මක කාරණාවක්. ඒකට අපි කනවා බොනවා වගේ මේ දේවලුත් යම්කිසි පුද්ගලයන්ට ඒ අවශ්‍යතාවයන් පැන නගිනවා. ඉතින් ඒක හරහා තමන්ගේ ලිංගික තෘප්තිය ඒ සන්තර්පණය කරගන්නට යද්දී සමහරක් වෙලාවට මේ මතිමතාන්තරත් එක්ක ඒ අය ඒ දේවල් වලට යෙදෙනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයෙන් ඉඳ හැබැයි ඒක මූලික මිනිස් අවශ්‍යතාවයක් නෙදින්නේ. අවශ්‍යතාවයක් හින්දා. නමුත් පස්සේ ඒ අය ඒ ගැන දුක් වෙන්නට ගන්නවා. ඊට පස්සේ මේක සමහරක් වෙලාවට ලිංගික බෙලහීනතාවයන් වලින් කෙලවර වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ පෝනෝග්‍රැෆි නැත්නම් මේ අපිට කතා කරන්න පුළුවන් මේ ඉදිරියට මේ දේවල් වලට ඇබ්බැහි වීම අපි දකිනවා ගොඩක් වෙලාවට තරුණ පරපුරේ. ඉතින් ඇත්තටම මේ දේවල් වලට ඇබ්බැහි වීම තුළ මේ දේවල් ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍යයට මේක බලපානවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍යයට මේ දේවල් බලපාන්න පුළුවන්. මානසිකව හදාගන්න රාමුවක් තුළ බොහෝ දේවල් හිතන්නට ඕනේ. අපි සමාජයට මෝඩ දෙනකොට ඒ සමාජය දකිනකොට ඒ සමාජයත් එක්ක ජීවත් වෙනකොට ඒ සියල්ලම අපිට හිතන්න වෙන අවස්ථාවන් තියෙන්නේ තරංග. ඒ නිසා මේ දෙයක් කරනකොට අර කලින් වතාවකදී කිව්වා වගේම දෙපාරකට තුන් පාරකට වැඩියත් එහා පැත්තට හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් බොහෝ තැන්වලදී අපිට පරිස්සම කියන දේ වැදගත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේක බොහොම වැදගත් වෙනවා කියලා මතක් කරන්නට ඕනේ. දැන් වෛද්‍යතුමනි දැන් හුඟක් තැන්වලදී අපි දකින කාරණාවක් මේ එක් අවස්ථාවකදී වෛද්‍යවරයෙක් මුණ ගැහුණට පස්සේ එතනින් එහාට ආයෙමත් දැන් Tamanට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඇති. කියන්නේ Tamanට මේක ලෙඩ රෝග තත්වයේ අවසන් වෙලා තියෙන පහව ගින් තියෙන දැන් ගැටලුවක් නැහැ කියලා අපිම හිත හදාගන්න අවස්ථාවන් තියෙනවා. එතකොට ඔබතුමන් ඒකට මොකක්ද දෙන උපදෙස්? දැන් මේක යාවත් කාලීන කරන්න ඕනේද? වෛද්‍යවරයෙක්ගේ නිසි උපදෙස් මත මේ කාලේදී මේ බෙහෙත් නවත්තන්න මේ සායනට එන එක නවත්තන්න කියන කාරණේද සුදුසු මොකක්ද මේ සරලව කියනවා නම් ඇත්තටම මම හිතන්නේ ඒ එන රෝගියා මේ වෛද්‍යවරයා දෙන උපදෙස් පිළිපැද්ද නම් හරි. එතකොට ඒ වෛද්‍යවරයා කියනවා නම් දැන් ඔයාට බෙහෙත් නවත්තන්න සුදුසු කාලය කියලා පහසුවෙන් එයාට බෙහෙත් නවත්තන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට දියවැඩියාව අධික රුධිර පීඩනය සඳහා ඖෂධ ගන්න අය පවා මේ විදිහට තමන් හිතලා බෙහෙත් නවත්තනවා. දැන් මට හොඳයි කියලා ඉන්නවා. ඒක වෙලා තියෙන ගොඩක් වෙලාවට මේ රෝග ලක්ෂණ හින්දා. ගොඩක් වෙලා රෝග ලක්ෂණ මම සඳහන් කරා වගේ මේ ලිංගික සෞඛ්‍යමය ගැටලු වලත් රෝග ලක්ෂණ මතුවීම සමහරක් වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇතුලේ ඒ අයගේ රෝගය තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ ප්‍රතිකාර සම්පූර්ණ කිරීම අතිශයින් වැදගත්. ඉතින් ඒකින්ද වෛද්‍යවරයා දෙන උපදෙස් පිළිපැද්ද නම් හරි. ඒ උපදෙස් පිළිපදින්න වෛද්‍යවරයෙක් අද දවසේ කියන්නේ දැන් අර කිව්වා වගේ මේ එක එක්කෙනාගෙන් තනින් තනින් නැතුව නිවැරදිම පුද්ගලයෙක්ගෙන් මේ පිළිබඳව අවශ්‍ය අවබෝධය ලබා ගැනීම තමයි වටින්නේ. ඒක නිසා අද දවසේදී අපි මේ කරපු කතා බහ තුළ කෙනෙක්ට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න පුළුවන් ඕන රෝහල් ගණනාවක් හැම රෝහලයින්ම නන්න නැතුව ඇති නේද? බොහෝ විට හැම රෝහලකම වගේ සෞඛ්‍ය සායන තියෙනවා. එහෙම නැතිනම් ඕනම රෝහලකට ගිහිලා ඔබට ඒ අවශ්‍ය
පහසුකම ලබා ගන්න ඉඩකඩක් තියෙනවා. ලැජ්ජා වෙන්න, බය වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙම නැතුව අර වැඩසටහන පටන් ගද්දි කිව්වා වගේ සතුට කියන එක අපේ ජීවිතයට එකතු වෙන්න ඕනම කාරණාවක්. ඉතින් සතුට තියාගන්න නම් මානසිකව, ශාරීරිකව තියෙන දුර්වලතාවයන් නැති කරගන්න එකට හොඳම තැන තමයි මේ විදියට සායනකට ගිහිල්ලා මේ දේවල් පිළිබඳව දැනුවත් වෙනවයි කියන කාරණාව. අපි මතක් කරමු නේද දුරකථන අංකකුත් තියෙනවා අපිට. මොකද අපේ හිතවතුන්ට පුළුවන් ඒ හරහා තවත් වැඩි දුරට තොරතුරු ලබා ගන්න. ඔව් දුරකථන අංකය මතක් කරන්න ඔබට පුළුවන්කමක් තියෙනවා 077යි 201යි 51යි 65 077යි 201යි 51යි 65 කියන දුරකථන අංකයට දුරකථන මිතුමක් ලබා දීලා ඔබට තොරතුරු දැනගන්න රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙන විදිහට මේ තොරතුරු දැනගෙන ඔබට අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. හොඳයි වෛතුමනි අපිට තිබෙන කාලය දැන් අවසන් වෙගෙන යන්නේ. අවසාන වශයෙන් අපේ හිතවතුන්ට දෙන්න තියෙන පණිවිඩය මොන වගේද? ඔය තරම් ඇත්තටම මම කලින් නැවත නැවතත් මතක් කරා වගේම කියන්න තියෙන්නේ ලිංගික සෞඛ්‍යමය කාරණා කියන්නේ අපේ සාමාන්‍ය සෞඛ්‍යමය කොටසක්. ඉතින් ඒ දේවල් කතා කරන්න, ඒ දේවල් වෛද්‍යවරයෙකුට විස්තර කරන්න ලැජ්ජ වෙන්න එපා. ඉතින් ඒ දේවල් ඇවිල්ලා විවෘතව කතා කරොත් අනිවාර්යෙන් අපේ සේවාවන් තියෙනවා සායනවල. ඉතින් ඒ අයට පුළුවන් තමන්ගේ ප්‍රශ්න විසඳගෙන තමන්ගේ ලිංගික ජීවිතයේ වගේම තමයි තමන්ගේ ජීවිතය තෘප්තිමත්ව ගෙවන්න. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග මේ වටිනා කතා බහ සමාජගත කරන්නට මේ වැඩසටහනට සහභාගී වුණ ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් ප්‍රේමදාස වෛද්‍යතුමාට සමස්ත රටට සමාජයට යහපතක් කරන්න ඔබට තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.